සුබ උදෑසනක් සෑම කෙනෙකුට. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ස්වාමින් වහන්සේගේ වචනය වෙතට අද උදෑසනත් අවධානය යොමු කරන්නට ඔබ හැමෝම සූදානම්ෙන් ඇතැයි කියා මා විශ්වාස කරනවා. ඔබ හැම කෙනෙක්වම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මා පිළිගන්නවා. අපි යාත්නා කරමු මලාකී පොතෙන්. අද දවසේ දෙවියන් වහන්සේ කතා කරන දේ අපි හැමෝටම වැටහෙන පිණිසත් එහි ඇති ජීවනදායක පණිවිඩය අපි හැමෝම ස්පර්ශ කරන පිණිසත් යාත්‍රා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ ජීවමාන දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් යාත්‍රා කරනවා. පියාණනි, වහන්සේ විසින් කතා කරන ලද දේවල් පුත්‍රයන් වහන්සේ කරුණ කොටගෙන ඉගැන්වූ බව වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. පුත්‍රයාණනි, පියාණන් වහන්සේ විසින් කියන ලද සියල්ල වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියලා දුන්නා කියලා කියනවා. ඒ වගේම ඔබ දිවසිවරු ලව්වා දෙවි පියාණනි කතා කරපු දේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔවුන්ට දුන් දේ එදා යුදෙව් ඉතිහාසයේ ඊශ්‍රායල් ඉතිහාසයේ මිනිස්යන්ට කතා කළා. ඒ අදත් ඔබ වහන්සේ කතා කරනවා. එනිසා පියාණනි, වගේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපට සියලු දේ වටහා දෙන්න. පුත්‍රයන්න් වූ වාක්‍යයේ වචනේ ජීවනයේ ස්වාමීන් වහන්සේ අපිට ඒතු ගන්වන්න කියලා යාචනා කරනවා. යේසුනිය වහන්සේ අප සමග සිටීමෙන් අපට සියලු සත්‍ය වටහා දෙන්නට ඔබ වහන්සේ විසින් එවන ලද්දා වූ සුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානයේ අපි තාම යටහත් බැගෑපත්ව ආයද සිටිනවා. ආත්මයන් වහන්සේ අපිට කතා කරන්න. වචනේ කතා කර මටත් ඉගෙන ගන්න අපි හැමතත් ඔබ වහන්සේගේ උපස්ථානය දෙන්න. ඒට බාධා කරන මේ ලෝකයේ දෙවියාගේ බලය යේසුස් වහන්සේගේ නාමයෙන් අපි බැඳ තබනවා. ඒ සරුපසට වැටෙන බීජ මිස වෙන කිසිවක් පළදරන්නේ නැති බව සඳහන් කර ඇති බැවින් අසන වචනය සොරකම් නොකරන පිණිස, පැහැර නොගන්න පිණිස අපේ සිත කෙරෙහි ස්වාමීන් වහන්සේ කිසිසේත්ම බලපාන්නට සතුරාට ඉඩ නොතබා සතුරාගේ සියලු ශක්තිය යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ තබනවා. කම්මැලිකම, අලසකම, අකමැත්ත අපේ සිත්වලට එවන්නට ඉඩ නොදුන මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ අනර්ග නාමයෙන් මේ අඳුරු අන්ධකාර ආත්මව බැඳ තබා ඉවත් වෙන්නට ආන කරනවා. දැන් පියාණනි කතා කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මලාකී පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය දක්වා කොටස වෙතට අපි අපගේ අවධානය යොමු කරන්නට සූදානම් වෙමු. දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලද? මනවත කියන්න මගේ මාතෘකාව. දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලද? දෙවියන් වහන්සේව විරුද්ධව, උන්වහන්සේට විරුද්ධව නපුරු දේ පැවසීමත් දේව අපහාසයක් නොවන්නේද කියන එක අපි අද තේරුම් ගන්න යනවා. මදේශල් ජනතාව දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලයයි කියා සිටීම පිළිබඳව අද අපි වැඩි අවධානමක් යොමු කරන්නට යනවා. එනිසා දෙවියන් වහන්සේට විරුද්ධව නපුරු දේ පැවසීම දේව අපහාසයක් බවට, ඔවුන්ගේ ජීවිතවලට විරුද්ධ වූ නපුරක් බවට හැරිලා තිබුණු බව ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ප්‍රිය සහෝදරයා සහෝදරිය, මා මලාකී පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට මා පද කීපයක් ඔබට කියවන්නම්. සමිඳුන් වහන්සේ මෙසේ වදාරනසේක, නුඹලා මට විරුද්ධව නපුරු දේ කියා ඇත. එසේ වුවත් ඔබට විරුද්ධව අපි කුමක් කියමුදැයි කීවෙමුදැයි නුඹලා අසන්න වූයේ. දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලය. උන්වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන්වත්, කනගාටුවෙන් සියලු බලති සමිඳුන් වහන්සේ ඉදිරියේ හැසිරීමෙන්වත් වැඩක් ඇද්ද? අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයට, දියුණුවන්නන් වන්නේ නපුරුකම් කරන අය. ඔහු දෙවියන් වහන්සේ පරික්ෂා කරතත් නිදහස්ව සිටිති නුඹලා කියන්න වූය. එකල ස්වාමීන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමග කතා කරගත් විට
සමිඳුන් වහන්සේ ඔවුන්ට කී දේට සවන් දුන්සේක. සමිඳුන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන්සේක. සමිඳුන් වහන්සේට බිය වන්නා වූද උන්වහන්සේට ගෞරව කරන්නා වූද අය සම්බන්ධයෙන් උන්වහන්සේ ඉදිරියේහි පොතක සටහනක් ලියන ලද්දේ. ඉතුරු බයිබල් කොටස් අපි පසුව කියමු. පළමුව අපි අවධානය යොමු කරන්න යනවා දෙවියන් වහන්සේගේ චෝදනාව සහ ඊසල්වරුන්ගේ ප්‍රශ්න කිරීම පිළිබඳ. දෙවියන් වහන්සේ ඊසල්වරුන්ට චෝදනා කරනවා. මොකද්ද? නුඹලා මට විරුද්ධව නපුරු දේ කියා ඇත. දැනස කියනවා නුඹලා මට විරුද්ධව නපුරු දේ කියා ඇත කියන චෝදනාව දිවසිවර මලාකි තුලින් ඊසල් ජනයාට ඇසෙන්නට උන්වහන්සේ සලසනවා. ඊසල් ජනයා අහනවා ඔබට විරුද්ධව අපි කුමක් කීවෙමුද? දෙවනාසේ ඉන් පස්සේ ඊසල් ජනයා කියන ලද සියල්ල ඇසෙන්න පැහැදිලිව කතා කළා. පළමු දේ බැලුවොත් තුන්වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ දෙස බැලුවොත් ඔබට විරුද්ධව අපි කුමක් කියුමදයි නුඹලා අසන්න වූයේ. 14 වෙනි පදයේ දෙනසේ මොනවද දෙවියන් වහන්සේට විරුද්ධව කියපු නපුරු දේ කියලා පැහැදිලි කරනවා. 14 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලයි. පළවෙනි දේ බැලුවොත් ඔන් කියපු විරුද්ධ වචන උනේ දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලය. දෙවැනි කාරණාව බැලුවොත් දෙවියන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත් කනගාටුවෙන් සියලු බලති සමිඳුන් වහන්සේ ඉදිරියේ හැසිරීමෙන්වත් වැඩක් නැත කියලා කරුණු දෙකක් කියනවා. දැන් ඔක්කොම කරුණු තුනක්. 3:14. වාසනාව ඇත්තේ උඩඟු අයට. දියුණු වන්නේ නපුරුකම් කරන්නන්. නපුරුකම් කරන අය නපුරුකම් කර ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරති. ඒත් නිදහසේ ඔවුන් සිටිති. 3:15. මේ වචන ටික ආපහු බලන්න. දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලය. දෙවියන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන්වත් 3 කනගාටුවෙන් සියලු බලති සමිඳුන් වහන්සේ ඉදිරියේ හැසිරීමෙන්වත් වැඩක් නැත. වාසනාව ඇත්තේ උඩඟු අයට. දියුණු වන්නේ නපුරුකම් කරන අය. නපුරුකම් කරන්නෝ නපුරුකම් කර ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරති. ඒත් නිදහස්ව සිටිති. මේ චෝදනා මාලාව දෙවනාස්සේ කියනවා. මේ ඔක්කොම උන් තනි තනියම ඉඳින්දි නෙවෙයි කතා කරන්නේ. සාමූහිකව ඉන්න තැන්වල කතා බහ කරා. ගෙවල් දොරවල් ස්වාම පුරුෂයා භාර්යාව සහ දරුවෝ සමාජයේ මිතුරන් සමග ඔවුන් යාත්‍රා කරන ස්ථානවලදී බහැ දකින්න ස්ථානවලදී දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ආපු අවස්ථාවලදී පවා ඔවුන් තැන් වල කතා බහ කරන්න තිබේ වචන. දැනස කියන්නේ නුඹලා මට විරුද්ධව නපුරු දේ කතා කරනවා. මේ වගේම සිද්ධියක් අපට පෙනෙනවා බයිබලයේ තවත් ස්ථානයක තියෙනවා. ඒ ගීතාවලිය 73 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය 73 වෙනි පරිච්ඡේදය. ඒ ගැන මෙසේ සඳහන් කරනවා. ඒ සඳහන් කරන විදිහට අපිට පේනවා ආසාප් කියන ගීතිකා නඩත්තු කරන ප්‍රධානියෙක් විසින් මේ ගීතාවලියේ 73 වෙනි පරිච්ඡේදයේ සඳහන් දේවල් ලියලා තියෙනවා. ඊශ්‍රායල් වරුනේ නිර්මල සිත් ඇත්තන්ට දෙවියන් වහන්සේ කොපමණ යහපත්ද කියලා මතක් කරමින් මේ ගීතිකාව පටන් ගන්නවා. නමුත් මෙහිදී 73 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි සහ 13 වෙනි පදේ තුදනන් දෙස බලන්න. ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තව තවත් ඔහු වැඩි කරගන්න ඕය. මා සිත නිර්මලව තබා ගත්තේත් පවින් මා දුරව සිටියේත් නිකරුණේ. මං අවංකවම දෙවියන් වහන්සේගේ ඉදිරියේ හිටියා. සිත පිරිසිදුව තියාගත්තා. නමුත් මට පේන විදිහට දුදනන් දෙස බැලුවොත් දුදනන් ඕ සම්පත් හම්බ කරගෙන තියෙනවා. ඔවුන් තව තවත් වැඩි කරගනිමින් තිබෙනවා තමුන්ගේ සම්පත්.
प्रिय सहोदरය සහෝදරිය මේ ආසාම්ගේ ගීතිකාවක පවා සඳහන් වෙන්නේ වුණා වූ කරුණක් බව අපිට පේනවා. දෙවෙනාස මේවා තුටුවේ තමන් වහන්සේට විරුද්ධව තම ජනතාව කරන අපහාස ලෙසයි. දෙවියන් වහන්සේට විරුද්ධව නපුරු දේ කතා කිරීමකි. දෙවියන් වහන්සේට කරන සේවය නිෂ්ඵල යයි කීමකි. උන්වහන්සේගේ ආඥා රැකීම නිෂ්ඵලයයි කීමකි. මේ ඊටම භයානක දෙයක්. අපිට පේනවා මීට කලින් ආපු දිවසීමේ වචනයකත් දෙවෙනි පරිච්ඡේදය 17 සහ 3:6 දක්වා කොටස තුල ඔවුන්ගේ වචනවල තිබෙන නොහැදිලිකාර බව පිළිබඳව කලින් අවවාද කරා. ඔවුන් ඒකට එකඟ වුණා පසුතැවිලා ජීවිතය සාදා ගන්න. තවත් කාලයකට පස්සේ තමයි මේ දිවසීමේ වචනේ එන්නේ. අද එකක් හෙට එකක් නෙවෙයි. කලින් කලට වරින් වර ස්වාමින් වහන්සේ දිවසිවරයා තුලින් කතා කළා. අපිට පේනවා එවැනි අවවාදයක් දීලා තිබියදීත් ඔවුන් ඒ ගැන පසුතැවිලා හැරිලා නිගමන වලට ආවා අපි ආයේ මෙවැනි නොහැදිලිකාර වදන් කියන්නේ නෑ දෙවියන් වහන්සේට වේදනාවක් නිසා. නමුත් එවැනි ප්‍රකාශ වලට ඊසරණුන් යම් කිසි බාහිර ලෙස වෙනසක් ඇති කරගෙන සිටියත් එය ප්‍රතිඵල රහිතව තිබෙන බව දැන් සුදාත්මයන් වහන්සේ දිවසිවරයාට කතා කර දෙවියන් වහන්සේගේ හදවතේ ඇති තත්ත්වය වටහා දෙනවා. මීට කලින් දේශනා අහලා තමුන්ගේ මේ වදන් වල වරදවල් තේරුම් අරගෙන පසුතැවිලි වෙච්ච ජනතාවකට නැවත කතා කරනවා. මොකද්ද වුන් කරපු වරද? ඔවුන්ගේ බාහිර හැරීම නිෂ්ඵල බව පේනවා. දෙවියන් වහන්සේගේ සෙනගගේ සිත් දෙවියන් වහන්සේ සමග එකඟව තිබුණේ නැහැ. ඔවුන් වැරදි අත්හැරලා තිබුණාට ඔවුන් වැරදි වලින් ඉවත් වෙලා හිටියට ඔවුන්ගේ සිත දෙවියන් වහන්සේ සමග නැහැ. මතක තියාගන්න උන්වහන්සේගේ අනපනත් ගරුත්වයෙන් ඔවුන් සැලකුවේ නැහැ. පව් නොකර සිටියට ඒ අනපනත් ගරුත්වයෙන් ඔවුන් සැලකුවේ නැහැ. නීතිය ඉටු කිරීමෙන් තම නිදොස් බව ඉටු කර පෙන්වා දීමට ඔවුන් උත්සාහ කිරීමක් කළා පමණයි. අභ්‍යන්තර ධර්මිෂ්ඨකමක් නොව අභ්‍යන්තර වෙනස් වීමක් නොමැති අනපනත් ඉටු කිරීමක් පමණයි. සමහර අය දේවචනේ කියන දේ කරනවා. නමුත් අභ්‍යන්තරයෙන් ඇති වුණා වූ ආශාවකින් සහ සිතේ අවංකකමෙන් දෙවියන් වහන්සේට මුළු සිතින් කරන දෙයක් ලෙස ඔවුන් කීකරු වෙන්නේ නැහැ. කරන්න කියන නිසා කරනවා. දෙවියන් වහන්සේ තුල සිටුවාය කියමින් ස්වාමින් වහන්සේට අපහාස වන අයුරින් කතා කරන එක ක්‍රියා කරන එක ඊටාම නරක ක්‍රියාවක්. ඒවා අනපනත් ඉටු කිරීම අපි කරනවා නම් කළ යුත්තේ හදවතේ සිතේ ඇතිවෙන ආසාවකින් කැමැත්තකින් සිතින්ම ප්‍රේමයෙන් එක කළ යුතුයි. එනිසා දෙවියන් වහන්සේ ඔන්න පෙන්නනවා ඔබට මම කලින් කිව්වත් ඔබ කලින් ඒකට එකඟ වෙලා කීකරු වෙන්න ආවත් මට තාම පෙනෙන්නේ නැහැ ඔබගේ අවංක හැරීමක්. ප්‍රිය සහෝදරය සහෝදරිය මීට මාසකට ඉස්සෙල්ලා ඔබ තීරණ ගත්තා. මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔබ හැරෙනවා තීරණය කරාද හැරෙනවා කියලා. දේවචනේ පිළිපද සමහරට අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට මතක් කරනවා ඔබ තාමත් හැරිලා නැහැ. ඔබ වචනේ බයින්නේ නැහැ, දොස් කියන්නේ නැහැ, විවේචනය කරන්නේ නැහැ. නමුත් දැනුත් ඔබ දොස් කීවද බයිනවද? ඊයේ ඔබ පසුතර නමුත් අද නැවතත් ඒ වරද කරාද? ඒකේ තේරුම අපි එකඟ වුණාට හදවතේ අභ්‍යන්තරයේ තිබෙන කැමැත්තකින් ආශාවකින් ඇති වුණා වූ අවංක සිතින් කරන හැරීමක් නෙවෙයි. අපි බලමු දෙවෙනි කරුණ දේශන. ස්වාමින් වහන්සේට ගරුබිය පාන අයගේ තීරණවලට ස්වාමින් වහන්සේ මොන වගේ බලපෑමක් කරනවා කියලාද කිව්වේ? අපිට පේනවා 3:16 වෙනි පදයේ දිහා බැලුවාම මේ කතා බහ දිවසිවරයා නැවත ඊශ්වරවරු හම්බ වෙලා කතා කරන විට ඔවුන්ගේ වදන් වල තිබෙන භයානක බව දෙවියන් වහන්සේට කරපු අපහාසයක් කියලා. වදන්න ඊශ්වර ජාතිය අපහාස කරා. උන්වහන්සේට අගෞරව කරා. ඒ බව ඔවුන්ට ඇහුණහම
මේක ආගෙන හිටපු සමහර අයගේ සිත්වල දේව බයක් හටගත්තා. ගරුබියක් ඇත්තා. අපිට පේනවා ගරුබිය දැක්වූ අය එකිනෙකා සමග කතා කරගත් විට සමිඳාන් වහන්සේ ඔවුන් කී දේට සමන් දුන්සේක. සමිඳාන් වහන්සේට බියවන්නා වූද උන්වහන්සේට ගෞරව කරන්නා වූද අය සම්බන්ධයෙන් උන්වහන්සේ ඉදිරියේ පොතක සටහනක ලියන ලද්දේය. දෙවියන් වහන්සේගේ පණිවිඩය ඇසෙන විට පණිවිඩය ඇසෙන මොහොතේම සමහර අය ක්ෂණිකව තීරණ ගත්තා අපි මෙතෙන් පටන් අවංක සිතින් අපේ වචන වෙනස් කරගන්න. අපි දෙවියන් වහන්සේට සේවය කරන තීරණය අවංකව කරන්නට යනවා. අපි දේව අනපනත් පිළිපදින්නට යන්නේ අවංකව. උදාහරණ ඉතිහාසයේ මේ ඊශ්‍රායල් ජනතාව දේවචනේ කියවන්නට තීරණය කිරීම පටන් ගත්ත අවධිය මේ අවධිය ලෙසයි බොහෝ ගුරුවරු කියන්නේ. පරිශිවරු ඒ වගේම ලියන්නන් මෙවැනි නිකායන් ඇතිවීමට පසුබිම ඇති වුණේ මෙන්න මේ මලාකි තුමාගේ දිවසීමේ පණිවිඩයට දැක්වූ ප්‍රතිචාරයක ප්‍රතිඵලයක් ලෙස සමහර ගුරුවරු අපට වටහා දෙනවා. එතෙන් පටන් මිනිස්සු දෙවියන් වහන්සේට අවංකවම ගරු කරන්න, නමස්කාර කරන්න, සේවය කරන්න තීරණය කළා. හැබැයි අපිට පේනවා යේසුස් වහන්සේ ආවට පස්සේ ඔවුන්ට ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා ලියවිල්ල කියනවා ඒ ජීවනයේ තියනවා කියලා දෙන්න. නුඹලා දෙවියන්ට දෙනවා. හැබැයි නුඹලා යුක්තිය ඇතුව ජීවත් වන්නේ නැහැ. නුඹලා ලියවිල්ල කිව්වට නුඹලා මාව පිළිගන්නේ නැහැ. නුඹලාගේ සිත එක තැනක නුඹලා කටින් මට ගරු කරනවා. දැන් ඔබට පේනවද යේසුස් වහන්සේ මෙලොවට ආවහම තවත් අවුරුදු 400කට වගේ ආසන්න කාලයක් වෙනකොට යේසුස් වහන්සේ ජෙරුසලමේ ධර්ම දේශනා කරන්න ගත්තා. යොහන්න බෞතිස්තගේ සමගම මේ සෙනගට කිව්වා නුඹලා මට ගරු කරනවා නමුත් නුඹලාගේ සිත එක තැනක. නුඹලාට මම කියන දේ තේරෙන්නේ නැහැ. නුඹලා අන්ධයි. ඔක් කියනවානේ අපිට පේනවා. අපි ආබ්‍රහම් දැනන්සේගේ පුත්‍රයා කියනවා නුඹලා ආබ්‍රහම්ගේ නම් මම දෙවියන් වහන්සේ වෙතින් තැනැත්තා බව ඔබලා තේරු ගන්නට යනවා. ඔන් ලියවිල්ල කිව්වට ලියවිල්ලේ කියා තිබෙන මෙසියස් වහන්සේව තේරුම් ගන්නට ඔවුන්ට ආත්මික ඇස් දෙකක් තිබුණේ නැහැ. ලියවිල්ලේ තිබෙන ආත්මික දේ තේරුම් ගන්නට ඔවුන් ආත්මික හැරීමක් වෙලා තිබුණේ නැහැ. එනිසා මතක තබා ගන්න ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ඉතාම වැදගත් දෙයක්. මේ අය කතා බහ කරන විට තමුන් කරපු වරද ගැන ඔවුන් හැරීමක් ඇති කර ගන්නවා දෙවියන් වහන්සේ දුටුවා. ඔබ දන්නවද මිනිස්සෙක් හැදුන බව දෙවියන් වහන්සේට පෙනෙනවා. ඔවුන් කතා කරන විදිය උන්වහන්සේට තියෙනවා මේ කතාව මේ අවංක හැරීම. අභ්‍යන්තරයෙන් ඇති වෙච්ච හැරීම. අභ්‍යන්තරයෙන් වෙච්ච හැරීම. එනිසා මතක තබා ගන්න ස්වාමීන් වහන්සේ මේ දෙස බලලා උන්වහන්සේ මොනවත් ආයෙ කියන්නේ ගියේ නැහැ. තමන් වහන්සේ කලින් කියපු වචනේ පමණයි. ඒ වචනයට වැඩි විස්තර කියන්න උන්වහන්සේ ගියේ නැහැ. හැබැයි මිනිස්සු ක්ෂණිකව සෙනග අතර යම් පිරිසක් තීරණය කරනවා අපි මීට පස්සේ වෙනස් වෙනවා කියලා. ඔවුන් මෙවැනි වදන් ආපසු කියන්නේ නැහැ කියලා ඔවුන් තීරණය ගත්තා. ධර්මදේශක හැම නැත්නම් දේශනාකාරය 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය වෙතට අපි අවධානය යොමු කරන්න යනවා. මේ සියල්ල විමසා බැලීමෙන් පසු අවසාන වචනයක් කිව යුතුය ඇත. දෙවියන් වහන්සේට ගරුබිය දක්වා එතුමන්ගේ ආඥා පිළිපදින්න මිනිසා මවන ලද්දේ ඒ සඳහාය. දේශනාකාරයා තමන්ගේ බුද්ධියෙන් බොහෝ දේ විමසලා බලලා බොහෝ දේවල් සොයා බලන පිණිස තමන්ගේ ජීවිතයේ ඒ උදෙසා කැප කරලා හොඳ නරක තේරුම් ගන්න හරි වැරද්ද තේරුම් ගන්න වෙර වීරිය දරුවව. ඔය කාලයකට පසු කියනවා සියලු දේ විමසලා බලලා වඩා හොඳම දේ පොතේ අවසානයේදී එතුමා කියනවා දෙවියන් වහන්සේට ගරුබිය දක්වා එතුමන්ගේ ආඥා පිළිපදින්න මිනිසා මවලන තියෙන්නේ අන්න ඒ උදෙසා කියලා කියනවා.
දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ උන්වහන්සේට කරුබිය පාමෙන් උන්වහන්සේගේ වචනය අවංක සිතින් පිළිපදින පිණිසයි එතුමා ලිව්වා. මන්ද උන්වහන්සේගේ වචනය පිළිපදින මනුෂ්‍යයා තුල ජීවනය තිබෙනවා. ඔව් සදාකාලික ජීවනය වෙතට යොමු වෙනවා. මන්ද දේව වචනය අපිව ජීවනය කරා මේ ජීවනය කරා ගෙන යන්නට ජීවනය වෙතට අපි යොමු කරනවා දේව වචනේ. නව උත්පාදනය ඇතිවෙනවා. බයිබලයේ කියන විදිහට කුරු නොවන බීජයේ කරන කොටගෙන නව උත්පාදනය ඇති වෙනවා. එනිසා දේශනාකාර යෝජනා කරනවා මිනිසාව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේට ගරුබිය පාමින් උන්වහන්සේගේ වචනය පිළිපදින්න කියලා. දෙවියන් වහන්සේ මලාකිතුමා මගින් කතා කළ දේවල් ආරම්භයේ සිට අවසානය දිවසි වැකී දිහා බැලුවොත් එකිනෙකා කතා කරගෙන ගත් තීරණයක් දෙවියන් වහන්සේට ඇසුණා. මුලදිම කියව පණිවිඩය නුඹලා මට ප්‍රේම කරන්නේ නැහැ කියන පණිවිඩය ඉඳලා වරින් වර දේශනා අහලා දිවසේ පණිවිඩ වලට ඔක්කොටම අහුම්කම් දුන්න මිනිස්සු එකින් එක තීරණ ගත්ත දේවල් දෙවියන් වහන්සේ දැක්කා. දැන් එතුමාගේ දේශනා කිරීම අවසන් වීගෙන යනවා. දිවසක කතා කිරීම අවසන් වෙන්න යනවා. එතුමාගේ සෙෂන් වලට ඔක්කොටම අහුම්කම් දුන්න අය එකින් එක ගත්ත තීරණ දෙවියන් වහන්සේ දුටුවා. ඒකයි මේ කියන්නේ 3:16. ස්වාමීන් වහන්සේට බියවන්නා වූද උන්වහන්සේට ගෞරව කරන්නා වූද අය සම්බන්ධයෙන් උන්වහන්සේ ඉදිරියේ පොතක සටහන් කිරීමක් කරනවා කියලා කියනවා. ඒ හරියට මෙසේ මොකද්ද? ඔහු මාගේ සෙනග වන්නෝය. උන්වහන්සේ කියන ඔහු මාගේ සෙනග වෙන්න යනවා. වගේ මතු දවසකදී මාගේම විශේෂ උරුමය වෙන්න යනවා. ප්‍රේ සහෝදරයා සහෝදරී සියලු බලති ස්වාමීන් වහන්සේ කී දේ ඒ පොතේ මෙසේ සඳහන් කර ඇත. ඔහු මාගේ සෙනග වන්නෝය. මා ක්‍රියා කරන දවසේදී ඔහු මාගේම විශේෂ උරුමය වන්නෝය. පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වන්න. ප්‍රිය සහෝදරය සහෝදරී දෙවියන් වහන්සේ දිනෙන් දින දිවසිවර මලාකි තුලින් කතා කරපු දේවල් වලට දවසින් දවස තීරණ අරගෙන වෙනස් වෙන්නට හැරෙන්නට තීරණය කරපු සෙනග දිහා උන්වහන්සේ දැක්කා මේ මිනිස්සු අවංකව වෙනස් වෙන්න යනවා. උන්වහන්සේ පොතක ලියන්න ගත්තා වුන් සම්බන්ධව. ඒ පොතේ ලිව්වේ මොකද්ද? ඔහු මාගේම සෙනග වෙන්න යනවා. මා ක්‍රියා කරන දවසේ ඔහු මට විශේෂ සම්පතක් උරුමයක් වෙන්න යනවා. ප්‍රිය සහෝදරයා සහෝදරී ඔබ මලාකිගේ දේශනා අහලා වෙනස් වෙච්චි දේව බය ඇති කරගත්ත සෙනගක් වගේද? ඔබ ගත්ත තීරණය දැන් ස්වර්ගයට දැනිලා තියෙනවද? උන්වහන්සේ ඔබ පිළිබඳව සටහන් කරන්නට යන්නේ කුමක්ද? ඔබ උන්වහන්සේ දෙන අවවාද පිළිපදිමින් තීරණ ගත්තා වූ කෙනෙක් ලෙස දැන් දෙවියන් වහන්සේ දකින්නවද? ඒ තමයි තාම වැදගත්. ප්‍රිය සහෝදරයා සහෝදරිය එනිසා ස්වාමීන් වහන්සේ කියනවා 17 වෙනි පදේ කියනවා පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණාව කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වනවා. උන්වහන්සේ තමා කියන දේ අහන දරුවෙකුට සලකන පියෙක් වගේ දෙවියන් වහන්සේ තමා කියන දේ අහලා කීකරු වෙන සෙනගට කරුණාව දක්වලා උන්වහන්සේ සම්බන්ධ සියලු දේවල්දී ඔවුන් විශේෂ කොට සලකන්ට යනවා. ඒ ක්‍රියා කරන දවසේ එදින වෙනස දකින්ට යනවා කියලා 18 වෙනි පදේ කියනවා. ඒ මෙසේ සඳහන් කරනවා 18 වෙනි පදේ 3. උන්වහන්සේ කියනවා 18 වෙනි පදේ එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේද දෙවියන් වහන්සේට සේවය කරන්නා හා උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා දකින්න යනවා. දැන් නුඹලාට දකින්න බෑනේ. දැන් නුඹලා දකින්නේ දුෂ්ටයා සඵල වෙනවා. දැන් නුඹලා දකින්නවා දුෂ්ටයා දියුණු වෙනවා. වස්තු එකතු කර ගන්නවා. නමුත් දැන් නුඹලා හිතනවා සේවය කරන මිනිස්සයාටත් සේවය නොකරන මිනිස්සයාටත් දිහා බැලුවාම සේවය කරන අය අවංකව කැපෙලා ජීවත් වීමෙන් ඇති පළක් නැහැ. මොකද සේවය නොකරන මිනිස්සු හොදින් ඉන්නවා.
දැන් ඔබලා කියනවා මගේ වචනේ පිළිපදිනවා එක ඇති පළක් නැහැ. මොකද වචනේට විරුද්ධව කැරලි ගහලා දෙවියන් වහන්සේව සෝදිසි කරන මිනිස්සු හොඳින් ඉන්නවා. නමුත් දැනස කියනවා මම ක්‍රියා කරන දවසේදී ඔබලා දකින්ට යනවා. මට සේවය කරන මගේ වචනේ පිළිපදින මා ගැන අවංකව සොයන මනුෂ්‍යයාට මම සලකලා තියෙන විදිහත් මාව එපා කරපු මට සේවය නොකර අත්හැරපු අයට මගේ වචනේ සුළු කරපු අයට සිදුවෙන්ට යන දුෂ්ටයන්ට යන සිදුවෙන්ට යන සියලු දේ දුෂ්ටකමට උන්වහන්සේ කියනවා ඔබ දකින්ට යනවා දුෂ්ටයාට වෙන්න යන්නේ මොකද්ද කියලා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ දුෂ්ට අයටද උඩඟු අයටද දඬුවම් කරන්නේ හරියට කොයි වගේද කියලා කියනවා. සියලු බලිත ස්වාමීන් වහන්සේ මෙසේ වදානසේක 4:1 උඩඟු අයද නපුරු අයටද අයද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ. ඒ දවසේදී කිසිවක් ඉතිරි නොවන්නේ සේ දැවී යන්නේ. උදානවා පිදුරු සමග පෝරණුවක ගල් පුරුස්සන විට ගල යම් විදිහකට රත් වුණත් ගල සම්පූර්ණයෙන් දැවිලා යන්නේ නැහැ. ගල වටේ තිබෙන පිදුරු සම්පූර්ණයෙන් දැවිලා යනවා. ගල වටිනා වස්තුවක් වෙනවා. දැන් අස කියනවා හරියට ඒ පෝරණුවක දාන පිදුරු මෙන් පිලිසිලා යන්න යනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, උඩඟුකම් කරන අයට වෙන්නේ එච්චරයි. නපුරුකම් කරන අයට වෙන්නේ ඒකයි. ස්වාමීන් වහන්සේ කියනවා ධර්මිෂ්ඨයන්ට එසේ නෙවෙයි. ධර්මිෂ්ඨයන්ට ගරුබිය දක්වමින් ජීවත් වෙන අයව කොයි වගේද වෙන්නේ? ඒ දවසේදී උන්වහන්සේ ක්‍රියා කරන දවසේදී එහෙත් මාගේ නාමයට ගරුබිය දක්වමින් ජීවත් වන නුඹලාට ධර්මිෂ්ඨකම නැමැති සූර්යා සිය රැස්වල සුවසහනය ඇතුව උදාවන්නේය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීතිවන්ත වූය. ඔබ දන්නවා මෙතෙන්ද කියනවා දෙයනාසේ මට ගරුබිය දක්වන අය හරියට මේ ධර්මිෂ්ඨකම නැමැති සූර්යා සිය රැස්වල සුවසහනය ඇතුව උදාවන්නේ. මෙතෙන්ද අදහස් කරන විදිහට කියනවා උන්වහන්සේ නිකන් හරියට ගරුබිය දක්වන අයට ඇතිවෙන්ට යනා වූ සනීපය සුවය කොයි වගේද කිව්වොත් සූර්යාගේ රැස්වල සුවසහනය වගේ. අපි දන්නා හිරු උදා වෙනවත් එක්කම ඒ හිරුකින් එන රශ්මි ධාරාව අපේ ඇඟට සනීපයි උදෑසන දැනෙන සනීපයක් කියලා දෙනවා. යම් උණුසුමක් දැනෙන්නේ නැහැ, දැවීමක් වගේ දැනෙන නමුත් අපේ ඇඟ ශක්තිමත් වෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා මට ගරුබිය පාන ධර්මිෂ්ඨකම් කරන මනුස්සයාට ඇතිවෙන සුවය හරියට ඒ හිරුගෙන් ලැබෙන ඒ උණුසුමෙන් ඇතිවෙන සුවය වගේ කියලා. මට නිකන් මෙහෙම දැනෙනවා. යාත්නා කරන අපි දන්නවා රෝගීන්ට අපි යාත්නා කරන විතරනේ රෝගී උදෙසා යාත්නා කරන අවස්ථාවේ අපිත් රෝගියට යාත්නා කරනවා. අපේ දේවදාස දාසින් ඇවිල්ලා අපිට හිසට අත තියනකොට අපිට අමුතු රස්නියක් දැනෙනවා. ඒ අභිමුඛයකින් එන රස්නියක්. ඒක මිනිස් අතකින් එන රස්නියක් නෙවෙයි. ඒ රස්නිය දැනෙනවත් එක්කම රෝගය අපෙන් පහව යනවා. සමහර අපිට කියලා තියෙන සුවමයන් වලදීම මට නිකන් රස්නියක් දැනුණා. ඊ රස්නියක් දැනුණාත් එක්කම මගේ වේදනාව පහව ගියා. ඒ වගේම අපිට පේනවා ඒක නිකන් තව විදිහට කිව්වොත් බැඳුම් වලින් නිදහස් වුණා වූ සතෙක් දුවගෙන පැනගෙන යනවා වගේ උඩ පණෙමින් ප්‍රීති වෙනවා වගේ ධර්මිෂ්ඨ අය මං ක්‍රියා කරන දවසේදී නිදහසේ ප්‍රීති වෙන්න යනවා. අපි දැකලා තියෙනවා වහු පැටවු ගාලක දාලා ඉන්නකොට උන් ලණුවකින් බැඳලා ඉන්නකොට උන් හරි අකමැති. ඉතින් උදෑසනම අපේ දෙමාපියෝ ගිහිල්ලා වහු පැටිය ලිහනවා. ලියපු ගමන් මුළු වත්ත පුරාම මේ පොඩි වහු පැටියා දුවනවා. පානිනවා හැම තැනම නගරනවා. උගේ ප්‍රීතිය හරි පුදුමයි. ඒ වගේ තමයි මට සේවය කරන මට මගේ වචනය තුළ ජීවත් වෙන මනුස්සයාට මගේ ඉදිරියේ බයෙන් ජීවත් වෙන මනුස්සයාට මං ක්‍රියා කරන දවසේදී හරි නිදහසක් ඇති වෙච්ච යනවා. ඔන්න නීතියක් නැහැ. ඔන්න නිදහසේ ප්‍රීති වෙන්න කාලය එනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. ඒ දිනට ඒ දවසට මතේ 25:46ත් මේ ගැන සඳහන් කරනවා. අපිට ඒ දවසේදී මා ක්‍රියා කරන දවසේදී මොනවාද මේ මොකක්ද ඒ දවස? මොකක්ද මේ විශේෂ දවස?
4 3 මා ක්‍රියා කරන යන දවසේදී නුඹලා දුෂ්ටයන් පාගා දමන්න හොය. ඔව්හු නුඹලාගේ පාදයට දූලිමෙන් මෙත් යනවා කියලා කියනවා. මතේ 25:46. මතේ 25:46. ඒ සඳහන් කරනවා ඉතා වටිනා දෙයක්. මොහු සදාතන දඬුවමටද දැහැමියෝ සදාතන ජීවනයටද යන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා දුෂ්ටයෝ සදාතන දඬුවමට ගින්නට දැහැමියෝ සදාතන ජීවනයට යන්නට නියමිතයි. ගීතාවලිය 73 ගීතිකා කරු කියනවා තවදුරටත් අපිට වැඩි විස්තරයක්. ඔය කියනවා මම අවංකව දෙවියන් වහන්සේ ඉදිරියේ හිටියා. හැබැයි මට පේනවා දුෂ්ටකම් කරන අය හොඳින් ඉන්නවා වගේ. ඒක තමයි මට පේන විදිය. ආසාප් එහෙම ලිව්වට ආසාප්ගේ ගීතිකාව අවසානයේ මොකද්ද කියන්නේ? මතක තියාගන්න ඔහුගේ ගීතිකාව අවසානයේදී මෙහෙම කියනවා 16 සිට 17 මා කියවන. ඒදී කියනවා මම මේ ගැටලුව තේරුම් ගන්නට තත් කරමි. එහෙත් මට ඊට දුෂ්කර විය. සුද්ධස්ථානට ඇතුල් වෙන තෙක් ඒ මට දුෂ්කර ගැටලුවක් විය. ඒ ඇතුළු පසු දුදනන්ගේ අවසන් නිර්ණම මම තේරුම් ගතිමි. හොඳට දේව සේවය කරමින් යාඥා කරමින් নমස්කාරය දෙන ස්වාමීන් වහන්සේගේ අභිමුඛය දෙවියන් වහන්සේගේ කුඩාරමට ගෙන්නන මේ දේව සේවකයා ආසාප් කියනවා මම දැක්කා දුෂ්ටකම් කරන අය සඵල වෙනවා අපිට වඩා වුන් බොහොම ප්‍රීතියෙන් ඉන්නවා දැක්කා. මට මේක ගැටලුවක් වුණා. නමුත් මම දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුළු වුණාට පස්සේ මට දැනුණු ඒ එළිදරව්වත් එක්ක මට තේරෙන්න ගත්තා දුෂ්ටයාට වෙන්න යන විනාශය කොයි වගේද කියලා. ප්‍රිය සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ආපු මලාකගේ පණිවිඩය ඔවුන්ට තේරුම් කර දුන්නා. දුෂ්ටයන් දැන් මෙහෙම හිටියත් දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න යන දවසේදී දුෂ්ටයාගේ විනාශය මහා භයානක විනාශයක්. එනිසා දුෂ්ටයන් සඵල වෙනවා දැක්කාම ඔබ කලකිරෙන්න එපා. නපුරුකම් කරන අය සඵල වෙනවා දැක්කාම සලමන් රජුගේ කිව්වා කල නොකිරෙන්න. මන්ද ඔවුන් ගැන ක්‍රියා කරන්න දවසක් තියෙනවා. ඒ වුණාට ඒවා මැදි කරගෙන දෙවියන් වහන්සේට හිත රිදෙන්න නපුරු වදන් කියන එක ඊටත් වඩා භයානකයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය මේ ගීතිකා කරු 73 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ මෙසේ සඳහන් කරනවා. එතුමා මේ වචනේ මෙහෙම කියනවා. ඔබ අත්හැර දමන්නෝ සැබවින්ම වෙනසී යන්නෝය. ඔබට ද්‍රෝහී වූවන් ඔබ වනසනසේ. ඔබ අත්හැර දාන්න ගියොත් එයාට වෙන්න යන්නේ විනාශය. මන්ද ඔබ දුදනන්ට දඬුවම් කරන්නට යනවා. දේව බය ඇති ජීවිතයක් ව්‍යවස්ථාව පිළිපදීම ලබන්නට බැරි බව ක්‍රිස්තුස් වහන්සේ පැවසුවා. දේව වචනේ සමාන ව්‍යවස්ථාව පිළිපදීමෙන් දේව බයක් ඇති වෙන්නේ නැහැ. නමුත් දේව වචනේ කියන විදිහට දේව බය ඇති ජීවිතයක් ඇති වෙන්නේ අපේ සිත් තුළ ඇති වෙන ගෞරවනීය වෙනසක් සමගයි. අපව නීතිගරුකව සිටින්නට ආත්මයන් වහන්සේගේ උපකාරය අපට ලැබෙන්න ඕන. මේ ඊශ්‍රායෙල් මිනිසුන්ට ඒ උපස්ථානය තිබුණේ නැහැ. නමුත් නවගිවිසුමේ කිතුණුවන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරු ලෙස පිළිගන්නා වූ ඔබට මට දේව වචනේ පිළිපදිමින් නීතිගරුක ජීවිතයක් ගත කරන්න හැකියාව දෙන්නේ ගැලවීම ලැබීමත් සමග. ඒ ඉතා ලස්සනට කියන රෝමාටේ 3 සිට 4 නව පරිවර්තනයේදී මම මේක හොඳින් කියන්නම්. මිනිස් දුර්වලතා නිසා ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකිද දෙවියන් වහන්සේ ඉටු කළසේ. එසේ කළේ පාපේ බලය බිදින පිණිස ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින් ඒ මිනිස් කයේ සිටියේදී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධව තීන්දුව දීමනේ. උන්වහන්සේ එසේ කළේ මාංශය අනුව නොව ආත්මයන් අනුව හැසිරෙන අප තුළ නීතියේ නියමයන් ඉටුවන පිණිසයි. මාංශයේ බලය නොවේ. එසේ කළේ මාංශයේ කර්ණ කොටගෙන හැසිරෙන අයට ඉටු කරන්න බැරි දෙවියන් වහන්සේගේ නීතිය ආත්මයන් කර්ණ කොටගෙන ඒ නීතිය අනුව ජීවත් වෙන්නට ඔබට මට හැකියාව දෙන පිණිසයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාපී වූ අපි උදෙසා පාපේ දරාගත හැකි උන්වහන්සේ
මැදිහත්කම් කරන පිණිස මිනිස් කයක් රැගෙන ආවා. අපේ පාපය උන්වහන්සේගේ කයට රැගෙන උන්වහන්සේ පාපී වූ අපේ සාපය කුරුස මතදී නිම කර දැමුවා. යේසුස් වහන්සේ අපේ පාපය නිම කරාට පසුව කුරුසේ මතදී ආත්මයන් වහන්සේගේ උපස්ථානය මටත් ඔබටත් ලැබුණා. කොහොම ජීවත් වෙන්නද? අභ්‍යන්තර අවංක වෙනසකින්, සිතේ වෙනසකින්, සුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානය ඇතුව දේවචනේ කියන දර නුඹට වෙන්න ඔබේ අසල්වාසයට ප්‍රේම කරන්නත්, මුළු සිතින් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් ස්වාමීන් වහන්සේට নমස්කාර කරන්නත්, ප්‍රේම කරන්නත් පුළුවන් විදිහට සියලු අනපනත් ඉටු කරන සැබෑ ආත්මික ජීවිතයක් අභ්‍යන්තර වෙනසකින් ජීවත් වෙන්නට දැන් ඔබට මට පුළුවන්. පරණ ගුස්මේ යුදෙව්වන්ට ඊශ්‍රායල් ඒක බැරි වුණා. ඔවුන් පුදුමාකාර පොරබැදීමක් ඔවුන් ගත කරා. එනිසා බයිබලයේ සඳහන් කරනවා රෝම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ සමයන 4 වෙනි පරිච්ඡේදයේ පාලස නීතිය දේව උදාහස නිපදවයි. නීතිය නැති තැන නීතිය කඩ කිරීමක් නැත. නීතිය නිතරම උනේ දේව උදාහස ඇති කිරීමක්. නමුත් ස්වාමින් වහන්සේ කෙරෙහි ඇදහිීමෙන් ලැබෙන පෞකමාව සමග නීතිය අනුව ජීවත් වෙන්නට පුළුවන් වූ ආත්මික ජීවිතයක් මටත් ඔබටත් ලැබුණා. එනිසා ප්‍රිය සහෝදරයා සහෝදරිය, දැන් අපි කොහොමද? අපි පරණ ගුස්මේ යුදෙව් ජනතාව නෙවෙයි. අපි නව ගුස්මේ ක්‍රිස්තුනුවා. ඔබට මට දැන් දේ වචනේ පිළිපදින්නට හැකියාව ලැබිලා තියෙනවා. යේසුස් වහන්සේ මගේ පාපේ සාපේ කුරුසගත කරපු නිසා, කුරුසපත් කරපු නිසා දැන් උන්වහන්සේ තුලින් සමාව ලබාගෙන අභ්‍යන්තර අලුත් උත්පාදනයක් ඇති කරගෙන ආත්මයන් වහන්සේ කන්නකොටගෙන සිතේ චේතනයක් ඇති කරගෙන මුළු සිතින් හැරුණු මිනිසෙක් වෙන්න අවංකව වෙනසක් ඇති කරගෙන දෙවියන් වහන්සේට සේවය කරන්නටත් උන්වහන්සේගේ අනපනත් අනුව ජීවත් වෙන්නටත් දැන් ඔබට මට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා පරණ ගිවිසුමේ යුදෙව් හෝ කිතුරුවා ඊශ්‍රායලට වඩා නව ගිවිසුමේ දේ වචනේ පිළිපදින සුද්ධාත්මයෙන් පිරුණු නව උත්පාදන ලැබූ ඔබමම ඔබට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඔවුන්ට වඩා ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දෙනවා නුඹේ වෙනස් වෙන්න ඕන සිතේ වෙනසක්. ඒ ශාස්ත්‍රික වේකයි සිතේ වෙනසක් උඹගේ ඇති වුණේ නැත්නම් නුඹගෙන් ඇති පළක් නැහැ. නුඹ අලුතින් ඉපදිය යුතුයි කියලා කිව්වා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. එහෙනම් දෙවියන් වහන්සේව වේදනාවට පත් කරන වදන් අපි කතා නොකර දෙවියන් වහන්සේට සේවය කිරීම කොතරම් උතුම්ද කියන එක දැන් අපි දන්න නිසා උන්වහන්සේට සේවය කරන අයට මොනවද අවසාන විපාකය? බයිබලයේ කියනවා ජීවනදායක පොතේ ඔබගේ මගේ නම සඳහන් වෙනවා. පොත්වල සඳහන් වෙන්න යනවා ඔබගේ මගේ ජීවිතේ සම්බන්ධ. උන්වහන්සේගේ පුත්‍රයාගේ නාමය කෙරෙහි අදහන ඔබමම උන්වහන්සේ තුළ ජීවත් වෙන ලෝකෙට ආලෝකයක් ලෙස පොළොවට ලුණු මෙන් ජීවත් වුණොත් මරණයෙන් මතු දෙවියන් වහන්සේ සන්තක විශේෂ උරුමයක් ලෙස උන්වහන්සේවත් මා තෝරාගෙන තිබෙනවා. අද අපි අදාළ කරගන්න යන්නේ කොහොමද? අපිට පේනවා හේබ්‍රු 10:22 එබැවින් අපි නපුරු හෘද සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබ අපේ ජීවිතය, අපේ සිද්ද, අපේ ආත්මයද පවිත්‍ර කරගෙන පිරිසිදු වතුරෙන් දෝවනය කළ ශරීරද ඇතුව දෙවියන් වහන්සේ වෙත ළඟා විය යුතුයි. අපි නපුරු හෘද සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබ ස්වාමීන් වහන්සේ ඉදිරියේදී සිද්ද අපේ ආත්මයද පවිත්‍ර කරගෙන පිරිසිදු වතුරෙන් දෝවනය කළ ශරීර ඇතුව දෙවියන් වහන්සේ වෙතට ළඟා විය යුතුයි. කැලලක්වත් පළුද්දක්වත් නැති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් සියදී පිරිසිදු වී උන්වහන්සේට සේවය කළ හැකියි. එනිසා ඔබගේ මගේ අභ්‍යන්තරයේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස සෝදන්නේ පිරිසිදු කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින්. එනිසා උන්වහන්සේට සේවය කිරීමේ ප්‍රීතිය සතුට ඇතුව ඒ උනන්දුවෙන් කරන්නට දැන් නව ගිවිසුමේ ඔබට මට අවස්ථාවක් තිබෙනවා. නමුත් ඒක කරද්දී දොස් නගන්න නැතුව, කලකිරෙන්න නැතුව ස්වාමීන් වහන්සේට සේවය කිරීම ප්‍රීතියෙන් කරන්නට සුද්ධාත්මයන් වහන්සේ ඔබට මට උදව් කරයි. දෙවෙනි කාරණාව. අපි දකිනවා දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුව මවන ලද දමිතුකමෙන්ද සුද්ධවන්තකමෙන්ද
දෙවියන් වහන්සේට හා සමානව මවන ලද අලුත් මනුස්සයා පැළඳගෙන අපිට දැන් සිත අලුත් කර ගැනීමෙන් වෙනස් වෙන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා මලාකි පොතේ අවසානයේදී ඊශ්‍රායෙල් ජනයාට කියන සිතේ වෙනස ඇති කරන සැබෑ පුජ්‍යලයා වන ක්‍රිස්තුස් වහන්සේ දැන් ගැලවුම් කරු ලෙස ඔබට මට පිළිගන්න පුළුවන්. මෙතෙක් කල් අනපනත් කඩපු දේව උදහස් ලක් වෙච්ච මිනිස්සු වෙනුවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පව්කමාව භුක්ති විඳ නවෝත්පාදනය ලබා සුද්ධාත්මෙන් අලුත් කරනු ලැබුවා. අලුත් මනුෂ්‍යයා පැළඳගෙන අපි ජීවත් වෙනවා නම් උන්වහන්සේට සේවය කිරීමේ සතුට, උන්වහන්සේගේ අනපනත් ඉටු කිරීමේ ප්‍රීතිය දිනපතා දැක ගන්න යනවා. ඒ මෙතෙක් කල් ඔබ එසේ කලකිරුණා නම්, දොස් තැබුවා නම්, එපා වුණා නම් දෙවියන් වහන්සේගේ වචනේ පිළිපැදීම, සේවය කිරීම නිෂ්ඵලයි කියලා ඔබ හිතුවා නම් අද තීරණයක් ගන්න. එදා මිනිස්සු දේව බයකින් හැසිරුණාක් මෙන් ඔබත් මමත් දේව බයකින් අද තීරණ ගත්තොත් ස්වාමීන් වහන්සේ එය දැක ඒ ක්‍රියා කරන දවසේදී, අන්තිම දවසේදී දෙවියන් වහන්සේ සන්තක විශේෂ වස්තුවක් ලෙස ඔබමා වෙන් කරගන්න පිණිස අද උන්වහන්සේගේ පොත්වල ඔබගේ නම සඳහන් කරයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය, මේ දිනවල පසුගිය කාලේ පුරාම ඇති වුණා විවිධාකාර විපත්ති මැද්දේ ඔබත් මාත් ගත්ත තීරණ අනුව කවදාවත් වෙනස් නොවන අලුත් ස්වභාවය පැළඳගෙන අපි ඉදිරියට යනවා නම් දෙවියන් වහන්සේට සේවය කිරීමේ වාසනාව මිනිස්යන් දකින්න යනවා. ඔබත් ඔබගේ පරම්පරාව තුලත් ඒ වෙනස මේ ලෝකයේදීම ඇති වෙන්න යනවා. එනිසා අද තීරණයකට අපි ආච්චා කරමු. ජීවමාන මහෝත්තම දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් මා යාචනා කරනවා. දෙවියන් වහන්සේට සේවය කිරීම සැබවින්ම මොනතරම් අනර්ගදයක්ද. රූප පිළිම පින්තූර වලට සේවය කිරීමට වඩා, අශුද්ධ ආත්ම වලට සේවය කිරීමට වඩා, මනුෂ්‍යයන්ගේ ඉගැන්වීම් වලට සේවය කරනවට වඩා මුළු විශ්වයේද පොළොවද ඇති සියල්ලද මවා වදාළ අපේ ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රිය උපදවන මනුෂ්‍යයන් ලෙස අපේ මවලා දේව බය ඇතුව ජීවත් වෙන්නට, දේව වචනය අනුව ජීවත් වෙන්නට ඔබ වහන්සේ අරමුණු කරපු ඒ ඔබගේ අරමුණු ප්‍රකාරව ජීවත් වෙන්නට පරණ ගිවිසුමේ මිනිසුන්ට වඩා දැන් නව ගිවිසුමේ මිනිසුන්ට අවස්ථාව උදා කර දෙවෙනවා. ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවේ. අනපනත් කඩන ලද්දා වූ දේව උදාස් ලක්ුණා වූ ජාතියක් මෙන් ජීවත් නොවි. ගැලවීම ලබන්න ඉස්සෙල්ලා තිබුණා වේ උදහසද අයින් කරගෙන, සාපේද අයින් කරගෙන පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට සේවය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ අත්කරගත්තා වූ ජයග්‍රහණ සහ ආශිර්වාද නිසා දෙවියන් වහන්සේගේ දකුණු පස ඉඳගෙන සියලු බලයද සියලුම ආධිපත්‍යද අත්පත් කරගත්තා වූ පුත්‍රයන් වහන්සේ දෙවියන් වහන්සේට කරපු සේවය කිරීමේ විපාක දැන් අපි භුක්ති විඳගෙන උන්වහන්සේ ලැබූ ජයග්‍රහණය සහ උන්වහන්සේ ලැබුණා වූ අති උසස් නාමය සහ ආධිපත්‍ය ස්වාමීන් වහන්සේගේ දරුවන් ලෙස යේසුස් වහන්සේ අදහා ගැනීමත් සමග දැන් අපිට ඒව අත්පත් කරගෙන ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට සේවය කිරීමේ ඒ මහෝත්තම උතුම් උසස් වූ ඒ ගෞරවය සහ උසස්කමට ලැබුවක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ අදහාගෙන පව්කමාව ලබාගෙන සුද්ධාත්මයන් වහන්සේ අත්පත් කරන නව උත්පාදනයට ඇතුළු වුණා අපටද සේවය කිරීමේ විපාක අත්දකින්නට, දේව බය ඇතුව පොළවේ ජීවත් වෙන්න විතරක් නෙවෙයි ධර්මිෂ්ඨයන් එහි විපාක ලබන්නට, උරුමකාරයන් වෙන්නට දැන් ඔබ අපට අවස්ථාව දීලා තියෙනවා. යේසුනි දෙවියන් වහන්සේට සේවය කිරීමේ විපාකවල තරම ඔබ අපිට දැන් පෙන්ලා තියෙනවා. මන්ද ඔබ කුරුසියේ මරණය දක්වා දේ වචනට අනුව ජීවත් වුණා. දෙවියන් වහන්සේට බයව ජීවත් වුණා. පාපේ පා කරා. දෙවියන් වහන්සේ මරණයෙන් පසු වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේ උසස් කර පෙන්නුවේ ඔබට සේවය කරන මනුස්සයට තිබෙනා වූ උතුම් ස්ථානවල තරම කියාපෑමක්. නිසා පුත්‍රයන්න් තුළ අලුත් මනුස්සෙක් වෙලා සුද්ධාත්මයෙන් පිරුලා නව උත්පාදන ඇති අලුත් සිතක් ඇතුව මේ වචනයට විරුද්ධව ජීවත් නොවි සුද්ධාත්මයෙන් පිරලා ජීවත් වෙමින් දෙවියන් වහන්සේට සේවය කිරීමේ ආශිර්වාදය අත්දකින්නට ඔබ අපට ආශිර්වාද කර තිබෙනවා. නිසා තවදුරටත් පව් නොකර, කැරලි නොගසා, දුස්සකම ආදර්ශය කර නොගෙන දෙවියන් වහන්සේ මවන ලද අරමුණ අනුව ජීවත් වෙන්නට
අද දවසේ ඔබගේ දරුවන්ට කරුණාව සාදයාව දෙන්න. දැන් මා යාත්නා කොට ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ප්‍රිය සහෝදරය සහෝදරිය, මේ අණගි තෝරා ගැනීම යේසුස් වහන්සේ තුලින් ලැබෙන අණගි අවස්ථාව අනුව මේ පොළවේ දැහැමි දරුවෙක් ලෙස දේව අනපනත් ඉටු කරන ආත්මයන් වහන්සේගේ උපස්ථානයේ ඒ කටයුතු කරන නව උත්පාදන ලැබූ කෙනෙක් ලෙස ඔබත් ඔබගේ පරම්පරාවත් දෙවියන් වහන්සේට සේවය කිරීමේ ආශිර්වාදය කොතරම්ද කියලා දැනගන්න යනවා. ඔබ හැමට දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් යේසුස් වහන්සේගේ කරුණා අනුග්‍රහයත් ශුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානයත් නිතරම ලැබේවා. ඔබට ජේසු පීඩයි.